නොපෙනෙන ලෝකයේ අයට ධර්මයේ පිළිබඳව කොපමණ වැටහීමක් තිබෙනවද යන වග. කර්මය සහ කර්මඵලය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි තමන්ම අත්විඳින පින්පව් කුසල කර්මයන්ගේ විපාක මොනවට පැහැදිලි වෙන උතුම් දේශනාවක් අද අපි ශ්‍රවණය කරන්නේ. දෙසුමේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් ත්‍රිපිටක දහමට අයත් සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පේතවස්තු පාළියේ අඩංගු මහා වග්ගයේ අම්බ සක්කර ප්‍රේත වස්තුව. ප්‍රේත වස්තුව කියන්නේ මේ ප්‍රේතයන්ගේ කතාව කියන අදහසින්. එතකොට මේ ප්‍රේත වස්තු වගේම තවත් ධර්ම කොටසක් වෙන විමාන වස්තු කියලා. දෙව්ලොව දෙවියන්ගේ කතා පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙවැනි දේශනා ලෝකෙට හෙළිදරව් කොට වදාarලා තියෙන්නේ ලෝක සත්වයන් කර්මඵල විශ්වාසයට මැලිකමක් දක්වනවා. හොඳ දේවල් කරාම සැප විපාක ලැබෙන බවත්, පවිතු දේවල් කරාට පස්සේ දුක් විපාක ලැබෙන බව ඇතැම් අය විශ්වාස කරන්නේ. එහෙම මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන්ගේ සම්මා දිට්ඨිය ඇති කරවීම පිණිසයි සද්ධර්මයේ තුල මෙවැනි දේශනා අන්තර්ගත වෙලා තිබෙන්නේ. මේක වර්තමානයේට නියමෙටම ගැලපීලා යන දේශනාවක්. මම එහිදී අද දේශනාවට මාතෘකා කරගත්තා අම්බසක්කර ප්‍රේතයාගේ කතාවේ ආරම්භක ගාථා රත්නය. වේසාලී නාම නගරත්ති වජ්ජීනං තත්ත අහු ලිච්ඡවි අම්බසක්කරෝ දිස්වාන පේතං නගරස්ස බාහිරං තත්තේව පුච්චිත්තතං කාරණත්තිකෝ කියලා. වජ්ජීන්ට අයත් විශාලා මහනුවර අම්බසක්කර කියලා ලිච්ඡවි රජ කෙනෙක් හිටියා. ඔහු නගරයෙන් පිට හිටපු බලවත් අමනුෂ්‍යයෙක්ව දැක්කා. දැකලා විස්තර දැනගන්න හිතාගෙන ඒ ප්‍රේතයාගෙන් මෙහෙම ඇහුවා. ඔබට සනීපෙට නින්දක් නැහැ. වාඩි වී සිටීමකුත් නැහැ. ඉදිරියට ඒමක් ආපසු යාමක් නැහැ. ආහාර පාන රස විඳීමක් නැහැ. වස්ත්‍ර පරිහරණයකුත් නැහැ. ඒ වගේම ඔබට උපකාර කරන්න කෙනෙකුත් නැහැ. ඔබට ඉස්සර මනුස්ස ජීවිතයේදී ඥාතීන් හිටියා. ඇසූ දුටු සුහද මිතුරන් හිටියා. දැන් මේ කවුරුත් දැක ගන්නවත් නැහැ. ඒ හැම දෙනා විසින්ම ඔබව අත්හැරලා දමලයි තිබෙන්නේ. ධනයෙන් පිරිහුණු කෙනෙකුට මිත්‍රයෝ නැහැ. විනාශයට පත් වුණා කියලා දැනගත්ත ගමන් මිත්‍රයන් ඔහුව අත්හැරලා දානවා. මුදල් තියෙන කෙනාව දැක්ක ගමන් යාළුවෝ වට වෙනවා. ධන සම්පත් වලින් දියුණු වෙච්ච කෙනෙකුට ඕනෑ තරම් මිත්‍රයෝ ඉන්නවා. ඒක අදටත් ඒ විදිහමයි. එහෙනම් එකල මෙකල කියලා සමාජ ක්‍රමයේ වෙනසක් නැහැ. Taman විනාශ වෙලා කියලා දැනගත්ත ගමන් අනිත් අය තමන්ව අත්හැරලා දානවා. දැන් තරුණ ළමයි කියනවනේ සනීපත් නැහැ, සල්ලිත් නැහැ, යාළුවොත් නැහැ. ඉතින් අම්මලා අහනවා තාත්තලා අහනවා කෝ පුතේ යාළුවෝ කියලා. දැන් අම්මේ යාළුවෝ නැහැ. කෝ දැන් වට කරගෙන හිටපු පිරිස කවුරුත් නැහැ. ඇයි? සනීප නැහැ. ඒක නිසා හරි හම්බ කරන්න විදිහක් නැහැ, සල්ලි නැහැ. ඒක නිසා වාසි නැති නිසා යාළු මිත්‍රයොත් නැහැ. එකල මෙකල කියලා වෙනසක් නැහැ. ලෝකෙ හැටි හැමදාම එක විදිහමයි. දැන් පරිහානිය වේගවත්. මේ සිද්ධිය සිද්ධ වුණේ මේ ප්‍රේතයාගේ ඥාති කෙනෙක් රාජ උදහසට ලක් වෙලා රජයෙන් වැරදිකාරයෙක් බවට පත් වෙලා එකල දෙන දඬුවම් වලට අනුව උල හිඳෝලා තිබ්බා. මේ අමනුෂ්‍යයා ඒ ප්‍රේතයා මේ පුද්ගලයා ඉදිරියේ පහළ වුණා. එතකොට රජ්ජුරුවන්ව දැනුවත් කරලා මේ පුද්ගලයාව නිදහස් කරවන්න ලොකු හිතක් තිබ්බා. කාටද? අර බලවත් අමනුෂ්‍යයාට. කොහොම හරි අමනුෂ්‍යයාගේ කාරණේ ඉෂ්ට වෙනවද නැද්ද කියන එක දේශනාව අවසාන වෙනකන් ඔබ අහගෙන ඉන්න. පුදුම හිතෙන විස්තරයක් දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා. සියලු සම්පත් වලින් පිරිහි නිහීන ආත්මයක් ලැබුවට පස්සේ දුකෙන් තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ලේ වැකුණු ශරීරයක් ඇතුව අතපය බිඳගෙනයි මොහු ඉන්නේ. මොහුගේ ජීවිතයේ අද හෙටවත් විශ්වාස නැහැ. තන අග රැඳුණු පිනි බින්දුවක් වගේ මේ ජීවිතේ අවසානයේ රැඳලා තියෙන්නේ. අම්බසක්කර රජුව අහනවා අර ප්‍රේතයාගෙන් එම්බා යක්ෂය මේ විදිහට ඊටා දරුණු දුකට පත් වෙලා කොහොම උලක නංවලා ඉන්න. එහෙම කෙනෙකුට ඇයි ඔබ ජීවත් වෙන්න කියලා කියන්නේ? ජීවත් වීමමයි උතුම් කියලා කියන්නේ. මොන වගේ කාරණයක් නිසාද මේ උලින්දව පුරුෂයාට ඔබ ජීවත් වෙන්න කියලා කියන්නේ? අමනුෂ්‍යයා තමන්ගේ අදහස් පවසන්න පටන් ගත්තා. එම්බා රජතුමනි, මේ පුරුෂයා මාගේ ලේ ඥාතියෙක්. මට පෙර ආත්ම භව සිහි කරන්න පුළුවන්. එහෙම දැකලා මට මොහු ගැන කරුණාවක් ඇති වුණා. පාපී ගති ඇති මේ පුද්ගලයන් නිරයට නම් වැටෙන්න එපා කියලා. රජතුමනි, මං අපාදුක හොඳට දන්නවා. ලිච්ඡවි රජතුමනි, මේ පුද්ගලයා
මෙතනින් චුත වෙලා යන්නේ අති භයානක සත්තුස්සදකෙන් නිරේටයි. එහි පව් කරපු උදවියට මහා භයානක කටුක දැවිලි තැවිලි ඇති දුක්මයි තියෙන්නේ. මේ පුද්ගලයා භයානක ඒකාන්ත දුක් ඇති. ඒකාන්තයෙන් කටුක විපාක ඇති. දුක් සහිත වූ නිරේට වැටෙනවා. ඔහුට ඒ මහා නරකාදියට වඩා නොයෙක් අතින් උතුම් වන්නේ මේ හුල මත ඉඳීමමයි. මේ උල ඉඳපු මිනිස්සයාගේ ජීවිතය උතුම් කියනවා අපායට වැටිලා විඳින දුක් වලට වඩා. ඒකයි රජතුමනි මං කියන්නේ පණකෙන්ද රැක ගන්න ජීවත් වෙන්න කියලා. මේ තැනැත්තා ඔය කාරණාව ගැන දැනගත්තොත්, නිරේ තියෙන දුක් ගැන දැනගත්තොත්, ඒ දුක සිහි කරලම පණ යන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මම මොහු ළඟ ඔය කාරණේ කියන්නේ. රජතුමාට පෞද්ගලිකවයි මම මේ නිරේ තියෙන දුක් විපාක ගැන කියන්නේ. මොහුගේ කන්ට ඇහෙන්න මම මේවා කියනවා නෙමෙයි. රජුරු අහනවා මේ පුරුෂයා පිළිබඳ වූ කාරණාව දැන් මං තේරුම් ගත්තා. මං ඔබගෙන් කරුණක් අහන්න කැමතියි. හැබැයි මම ඔබෙන් කරුණ අහනවා කියලා ඔබ කෝප වෙන්න නම් එපා. ප්‍රේතයා කියනවා ඇත්තෙන්ම මගේ ප්‍රතිඥාවක් තිබුණා. මම යම් කෙනෙකුට කරුණු කාරණා කියනවා නම් පැහැදිලා නැති කෙනෙකුට කියන්නේ නැහැ කියලා. නමුත් දැන් මං කැමතියි ඔබට මේ කාරණා කියලා දෙන්න. මං විශ්වාස කරනවා මං කියන කාරණා ඔබ අදහා ගනී කියලා. ඒක නිසා ඔබ කැමති දෙයක් අහන්න මට පුළුවන් හැමදේම මං ඔබට කියලා දෙන්නම්. රජුරු අහනවා එම්බා යක්ෂය මං යම් කිසි දෙයක් ඇසින් දකිනවා නම් ඒ හැම දෙයක්ම මට විශ්වාස කරන්න පුළුවන්. මොකද ඇහැට පේන නිසා. ඉතින් ඇස් දෙකෙන්ම දැකලත් ඒක මං අදහන්නේ නැත්නම් එතකොට ඔබ මට නිග්‍රහ කර්මය කරන්න. ඔබ හේතු සහිතව කරුණු කියද්දිත් මං පිළිගත්තේ නැත්නම් ඔබ මා ප්‍රතික්ෂේප කරන්න. මගෙත් එක්ක ඇසුරක් පවත්වන්න එපා. ප්‍රේතයා මෙහෙම කියනවා. ඔබගේ ඔය ප්‍රතිඥාව සත්‍යක් බවටම පත්වේවා. දූෂිත වූ සිතකින් තොරව යමක් අවබෝධ කරගැනීමේ අදහසින්ම මේ ධර්මය අහලා පැහැදීම ඇති කරගන්න. කවුද කියන්නේ ධර්මය අහලා පැහැදීම ඇති කරගන්න කියලා? ප්‍රේතයා කියනවා රජ්ජුරුවන්ට. ඔබතුමා විසින් අහපු දේවල් වෙන්න පුළුවන්. අහලා නැති දේවල් වෙන්නත් පුළුවන්. මම තේරුම් ගත්ත විදිහට හැම දෙයක්ම මම ඔබට කියලා දෙන්නම් රජතුමනි. රජ්ජුරුව අහනවා ඔබ සුදු අශ්වයන් යෙදූ අලංකාර යානයකින් තමයි මේ පැමිණලා තිබෙන්නේ. මේ හුලමත ඉඳව පුරුෂයාව බැහැ දකින්න. මේක පුදුම හිතෙන අద్භූත යානයක්. ඊ타මාත්ම අලංකාරයි. මේ වගේ විපාකයක් ඔබට ලැබුණේ මොන වගේ කුසල කර්මයකින්ද කියලා ඇහුවා. දැන් අමනුෂ්‍යයා පැමිණලා ඉන්නේ කුමකින්ද? සුදු අසුන් යෙදූ අద్භූත අලංකාර යානයකින්. මේ වගේ අලංකාර යානයක් අපට ලැබුණේ මොන වගේ යහපතක් කරපු නිසාද කියලා රජුරු ඇහුවා. එතකොට ප්‍රේතයා පිළිතුරු දෙනවා. විශාලා මහනුවර නගරයේ මැද්දේ මඩ සහිත මාර්ගයක නරාවලක් තිබුණා. මං යහපත් අදහසින් මැරලා ගිය ගවයෙකුගේ හිස් කබලක් ඒ මඩවලට දැම්මා. ඊට පස්සේ මිනිස්සු පාදයේ මඩ තවර ගන්න නැතුව එහා මෙහා ගියේ අර හිස් කබලට අඩිය තියලයි. මං කරගත්ත පින ඕකයි. මට ඒක නිසා කිව්වා මේ අමනුස්සයෙක් වෙලා උපන්නත් මේ විදිහේ අශ්වයානයක් ලැබුණේ. හිතා ගන්න බෑ. මොකද්ද කරපු කුසල කර්මය? විශාලා මහනුවර නගර මැද්දේ ලොකු මඩවලක් තිබ්බ සෙනඟ ගැවසෙන. එතකොට මිනිස්සු හරි අමාරුවෙන් තමයි මෙතනින් ආවේ ගියේ. හරියට මේ වගේ වහින කාලයක්, මඩ වෙච්ච කාලයක්. එතකොට එක්තරා මිනිසෙක් මොකද කළේ? මැරිච්ච ගවයෙකුගේ හිස් කබලක් අර මඩවලේ මැද්දෙන් තිබ්බා. ඊට පස්සේ මිනිස්සු ඒ හිස් කබලට අඩිය තියලා තමයි එහා මෙහා පැන පැන යන්නේ. මඩ තවර ගන්න නැතුව. ඒ කුසල කර්මයෙන්, ඒ පුණ්‍ය කර්මයෙන් කියනවා මට මේ අමනුස්සයෙක් වුණත් යානාවක් ලැබුණේ. අපිට දැන් එදිනෙදා මේ වගේ පින් කොච්චර මගහැරනව ඇද්ද බලන්නකො. කවුරු හරි අතපාන්න ආවොත් එහෙම අතපය හතර තියෙනවා කියලා අපි බැනලා එලවනවනේ. ඔබට කවුරු හරි අතපානකොට ඔබ හිතන්න ඕනේ අතපය හතර තියෙනවා කියන එක නෙමෙයි. සිරියා කාන්තාවක් මා ඉදිරියට ආව ඇයි? ඇතැම් විට ඔබට ඒ දවසේ කරගන්න තියෙන පින එච්චරයි. යාචකයෙක් ඔබට ඇවිල්ලා අතපෑවොත් ඔබට පුළුවන් නම් බත් මුලක් අරන් දෙන්න. රුපියල් 5-10ක් නම් ඇත්තරම දීලා මදි. නැතිම කෙනා එහෙම දුන්නන කමක් නැහැ. අද රුපියල් 5කින් 10කින් මේ නිකන් කහට තේ එකක් බොන්න බෑනේ. බනිස් කෙඩියක් ගන්නත් රුපියල් 20ක් 25ක් යනවනේ. ඒක නිසා අපි පින කරනකොට අන්න ඒ වෙනුවෙන් උපකාර කරනකොට ගන්නව නැත්තම් නිකන් ඉන්නවා. කනව නැත්තම් නිකන් ඉන්නවා. බොනව නැත්තම් නිකන් ඉන්නවා කියන අදහසින් එහෙම කරන්න හොඳ නැහැ. යහපත් සිතින්මයි පුංචි පිනක් හරි කරනවා නම් කරගන්න ඕනේ. එතකොට විපාක ලැබෙනකොටත් ඒ ආකාරයෙන් ඔබට පුදුමාකාර සැප විපාක ලැබෙනවා. දැන් අමනුෂ්‍යයෙක් කියලා ඉපදිලා, පෙරේතෙක් කියලා ඉපදිලා
ඒත් අර කරපු පින විපාක ලැබිලා. හරි පුදුමයි මේ පින කියන එක. ඊට පස්සේ රජ්ජුරුව අහනවා ඔබ මහානුභාව සම්පන්න යක්ෂයෙක්. ඔබේ ශරීරයේ පැහැයෙන් මේ හැම දිසාවක්ම වැබලෙනවා. ඔබේ ශරීරයෙන් පුදුම සුවඳක් හමනවා. ඔබ දෙවි කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා කියලා මට හිතෙන්නේ. හැබැයි ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. ඔබේ ශරීරේ නූල් පොටක්වත් නැති වෙන්න ඔබ කරගත්ත පාපය මොකද්ද? ඔබේ ශරීරයේ රන්වන් පාටයි බබලනවා. ඔබේ ශරීරයෙන් දිව්‍ය සුගන්ධයක් විහිදෙනවා. ඔබ මහා 이르දිමත් කෙනෙක්. නමුත් ඔබ නිර්වතින් ඉන්නේ. ඔබ නිර්වතින් ඉන්නේ මොන වගේ කර්මයක් කරගත්ත හින්දාද කියලා ඇහුවා. ඔන්න බලාගන්න සෙල්ලමට පව්කම් කිරීම නිසා වෙන දේ. එතකොට මේ ප්‍රේතයා කියනවා රජතුමනි මං කාටවත් ක්‍රෝධ කළේ නැහැ. හැම තිස්සෙම ගත කළේ පහන් සිතින්මයි. මිහිරි වචන වලින් මම මිනිස්සුන්ට කතා කළා. මගේ මේ ජීවිතයෙන් දිව්‍ය වූ පැහැයක් විහිදෙන්නේ මම යහපත් විදිහට ක්‍රියාවෙන් කුසල් දහම් රැස් කරපු නිසායි. ක්‍රියාවෙන් කුසල් දහම් රැස් කරලා ශරීරයෙන් රැස් විහිදෙනවා. ධර්මයේ පිහිට උදවියගේ යසසත් කීර්තියත් ගැන දැකලමයි මං ඒ පහන් සිතින් වර්ණනා කළේ. ධර්මයේ හැසිරෙන අය මම වර්ණනා කළා. ඒ කර්මී විපාක වශයෙන් මට මේවා ලැබුණා. මගේ ශරීරයෙන් සුවඳ විහිදෙන්නේ වර්ණනා කළ යුතු අය වර්ණනා කරපු හින්දායි. කොහොමද වැඩේ හැටි? වර්ණනා කළ යුතු සිල්ලතුන්ව ගුණවතුන්ව වර්ණනා කරාට පස්සේ ශරීරයෙන් සුවඳ විහිදෙනවලු. එතකොට පිදියුත්තන් පුදද්දි ගරු කළ යුත්තන්ට ගරු කරද්දි සත්කාර කළ යුත්තන්ට සත්කාර කරද්දි එතකොට ශ්‍රමණක් බ්‍රහ්මණයින් වේවා තමන්ගේ අම්මා තාත්තා වේවා ගුරුවරුන් ගුරුවරියන් වේවා පිදිය යුතු ඕනම කෙනෙක් වේවා අපේ යුතුයකම අපි නොපිරිහෙලා ඉෂ්ට කරනකොට ඒ කුසලයේ පින අපිටම ලැබෙනවා පින්වතුනි. එයාට මොකටද මම දෙවනි වෙන්නේ? එයා කවුද? එයාට මොකටද මං ගරු කරන්නේ? ඒ වගේ නිකන් මනස්ගාත ඔළුවේ තියාගන්න එපා. අහංකාර වෙන්න එපා. මාන්නෙන් හිතට අරගෙන පිරිහෙන්න එපා. පුංචි කුසලයක් කරත් පුංචි පිනක් කරත් ඒකට විශාල වශයෙන් විපාක ලැබෙනවා පහන් සිතින් පින්කම කරගත්තොත්. මේ ප්‍රේතයා කියනවා රජතුමනි මම නිර්වත් වන්නට හේතුව තමයි දවසක් යාළුවයි මායි ගඟේ නාන්න ගියා. ගඟේ නාන්න ගියාට පස්සේ මම මොකද කළේ? කලින්ම ගොඩට ඇවිල්ලා යාළුවන්ගේ ඇඳුම් ටික හංගලා තිබ්බා. රජතුමනි මං ඒක කළේ සෙල්ලමට කවටකමට. යාළුවෝ ගොඩට ඇවිල්ලා බලනකොට ඇඳුම් ටික නැහැ. මං ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා hina වෙලා ඇඳුම් ටික කියලා හංගපු තැනින් ඇඳුම් ටික ආයිමත් දුන්නා. ඒක කළේ හිතාමතා නපුරු සිතකින් දුෂ්ට හිතකින් නෙමෙයි. කවටකමට විහිළුවටයි රජතුමනි මං ඒක කළේ. නමුත් දැන් බලන්න කියනවා. එදා ඒ විහිළුවට කරපු කර්මය අද මගේ ඇස්පනා පිට මං මුක්ති විඳිනවා. මං අද නිර්වත් කෙනෙක්. මගේ ජීවිතයක නිසා ගොඩක් දුකයි. මං එදා විහිළුවට කරපු අකුසලයේ නිසා අද මං විඳවනවා රජතුමනි. අද මම නිර්වතින්. හිතාගන්න එහෙනම් පින්නතුනි විහිළුවට කියලා ඇතැම් අය කොච්චර පව් රැස් කරගන්නවදනේ? අකුසල් රැස් කරගන්නවද? මේවට ඔබ හිතන්නේ විපාක ලැබෙන්නේ නැහැ කියලාද? මේ හැම එකකටම විපාක ලැබෙන. දැන් බලන්න නව සංස්කෘතියක් තියෙනවා. ඒක මේ අලුතෙන්ම ඇති වෙච්ච එකක්. උපන් දිනවලදී ප්‍රිය සාදවලදී දැන් සාමාන්‍යයෙන් කේක් කපලා කේක් කවන සිරිතක් තියෙනවනේ. කේක් කපලා කේක් කවන එක හොඳ සිරිතක්. හරිද? නමුත් අද තියෙන්නේ කේක් කපලා කේක් කවන සිරිතක් නෙමෙයි. කේක් කපලා කේක් මුළු මූණෙම ඇඟේම උලලා දමලා ගහන සිරිතක්. ඔබ හිතන්නේ මේවා විනෝදයට කළාට සතුටට කළාට එවෙලට අපිට නිකන් ගැම්මක් ඇති වුණාට මේවෙන් ඔබ හිතන්නේ පව් රැස් වෙන්නේ නැහැ කියලාද? එක පාපයක් තමයි කෑම සමග සෙල්ලම් කිරීම. අනිත් එක තමයි ඒ ආහාරය නිසි ගෞරවය ලබා නොදීම. අනිත් එක තමයි තව කෙනෙක් අපහසුතාවයට පත් කිරීම. හිතන්න බලන්න එතකොට. අපි හිතන්නේවත් නැහැ. නමුත් විපාක ලැබෙනකොට ඔක්කොම අපේ ගිණුමට බර වෙලා තියෙනවා. අපි කරන සියලු හොඳ නරක කර්ම අපේ ගිණුම් වලට බැර වෙලා තියෙනවා. අපිට ඒ භුක්ති විඳින්න ලැබෙනකොට පොලිස් සමග වැල් පොලිත් එක්කයි භුක්ති විඳින්න වෙන්නේ. ඒක නිසා මෙහි සඳහන් කරනවා යම් කිසි කෙනෙක් සෙල්ලමට හරි යම් පවක් කළොත් ඔහුට ওই විදිහේ කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා රජතුමනි. ඒ බව බුදුවරු දේශනා කරලා තියෙනවා. සත්පුරුෂයෝ දේශනා කරලා තියෙනවා. එහෙම එකේ සෙල්ලමකට නොව නපුරු හිතින් යම් පවක් කළොත් නම් බේරෙන්න බෑ. ඒක නිසා සෙල්ලමට කර්ම රැස් කරලත් සෙල්ලමට මම මේ විදිහේ පව්කමක් කරලත් මට මෙහෙම විපාක ලැබෙනවා නම් දුෂ්ට නපුරු හිතින් පව්කම් කළොත් මොන වගේ විපාක ලැබෙනවද කියලා බුදුවරු තමයි දන්නේ.
රහතුන් තමයි දන්නේ. යම්කිසි මිනිස්සෙක් දූෂිත අදහස් වලින් යුක්තව ක්‍රියාවෙන් වදනින් අපිරිසුදු දේවල් කරනවා නම් ආයෙ සැක කරන්න දෙයක් නැහැ. ඒ වගේ කෙනෙකුට මරණින් මත්තේ නිරේ තමයි උපදින්න වෙන්නේ. සුගතියේ උපත පතන අය ඉන්නවා. ඒ අය නිතර නිතර දන් දෙනවා. දන් දීමට ඇලෙනවා. අනික් උදවියට උපකාර කරමින් යහපත් ජීවිත ගත කරනවා. ඒ අය මැරුණට පස්සේ නිසකවම දෙවියන් අතර තමයි උපදින්නේ. රජුරුව අහනවා, දැන් ඔබ පින්පව් ගැන මට කියලා දුන්නා. මම මේක විශ්වාස කරන්නේ කොහොමද? පින්වලට මේ විපාක තියෙනවා, පව්වලට මේ විපාක තියෙනවා කියලා. මම මොකක් දැකලාද ඕක විශ්වාස කරන්නේ? අනික ඕක මට විශ්වාස කරවන්නේ කවුද? රජුරුව ඒ කියන්නේ පින්පව්වත් එහෙම ලොකුවට පිළිගන්න කෙනෙක් නෙමෙයි. එතකොට රජුරුව අහනවා, මේ පින්වල කර්ම විපාකයි, මේවා පව්වල කර්ම විපාකයි කියලා කොහොමනම් මට කෙනෙක් ඒත්තු ගන්නවද? එතකොට මේ පින්වල කර්ම විපාක මෙන්න මේවා කියලා දැකලා හෝ අහලා හෝ අදහ ගන්න. මේ පින් පව්වල කර්ම විපාක නැත්නම් සත්වයන් සුගතියට ගියා කියලා හරි දුගතියට ගියා කියලා හරි කොහොමද දැනගන්නේ? පව් කළ සත්වයන් අපායට ගියා කියනවා. පින් කරපු අය දෙවියන් අතරට ගියා කියනවා. කොහොමද මේක දැනගන්නේ? මේක නිකන් කතාවක් විතරයි කියලා රජ්ජුරුව කිව්වා. දේශපාලන දර්ශනයට අනුව පොලිටිකල් සයන්ස් වලට අනුව කිව්වා. දෙව්ලොව ගියා කිව්වා, අපාය ගියා කිව්වා. කවුද ගියේ? කෝ ගියපු අය කියලා රජ්ජුරුව ඇහුවා ප්‍රේතයාගෙන්. ප්‍රේතයා නියම උත්තරයක් දෙනවා. මේ මිනිස් ලෝකෙ මිනිස්සු පින් කියලා දෙයක්වත් පව් කියලා දෙයක්වත් කරන්නේ නැත්නම් සුගතියක්වත් දුගතියක්වත් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ මිනිස් ලෝකෙ මිනිස්සු සැප දුක් විඳින එකේ වෙනස්කමක් ඇති වෙන්නෙත් නැහැ කියනවා. බලන්න කියන මනුස්ස ලෝකෙ උස්පහත්කම, ලස්සන, අවලස්සන, ඇති හැකි, නැති බැරි, උගත්, නූගත්, දක්ෂ, අදක්ෂ, ආනුභව සම්පන්න, කවුරුත් ගණන් නොගන්න, නිතරම රෝගීව ඉන්න, නීරෝගීව ඉන්න, සමාජ තත්වයක් ඇතුව ඉන්න, සමාජ තත්වයක් නැතුව ඉන්න. ඇයි අහනවා මෙහෙම වෙනස්කමක් ඇති වෙන්නේ? රජතුමනි පිළිගන්න කියනවා. මේක තමයි කියනවා මේ පින්පව් වල වෙනස්කම කියලා කියන්නේ. හැම දිනාම කවුරු හරි එක පුද්ගලයෙකුගේ මැවීමකට අනුව නම් මේ ලෝකෙට එන්නේ. හැම දිනාටම සමාන තත්වයක් ලැබෙන්න බෑ. පින් කරපු නිසා කියනවා යහපත් විදිහට මිනිස්සු සැප විඳින්නේ. පව් කරපු නිසා තමයි කියන මිනිස්සු දුක් විඳින්නේ. ඒක රජ්ජුරුවෝ දන්නේ නැති වුණාට අමනුෂ්‍ය ලෝකේ ප්‍රේතයා දැනගෙන හිටියා. ප්‍රේතයා කියනවා යම් හේකින් මේ මිනිස් ලෝකේ සත්වයන් පින් කියලා දෙයක්වත් පව් කියලා දෙයක්වත් කරනවාද? ඒ හේතු නිසාමයි සුගතියට ගිය සත්වයෝ දුගතියට ගිය සත්වයෝත් පැනවෙන්නේ. ඒ නිසාමයි මේ මනුස්ස ලෝකේ උස් පහත් බව පැහැදිලිවම දක්නට ලැබෙන්නේ. අමනුෂ්‍යයා ඒ ගැන අවබෝධයෙන්ම දැනගෙන හිටියා. රජ්ජුරුවන්ට ඒ ගැන පැවසුවා. සැප විඳීමටත් දුක් විඳීමටත් හේතු වන කර්ම විපාක ගැන මං දැන් ඔබට කිව්වා. පින් කරපු උදවිය දෙවියන් වෙලා ඉපදිලා සැප සම්පත් වලින් සතුටු වෙනවා. මේ පින්වල වෙනස දකින්නේ නැති නුවණ මද අය අපායේ ගිහින් දුක් විඳිනවා. පින්පව් කියලා විශ්වාස නොකරන අය කොහෙටද යන්නේ? අපායේ ගිහලා දුක් විඳිනවා. පින්පව් විශ්වාස නොකරන අයට කවුරු කියලාද කියන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිකය කියලා කියනවා. ලේසියෙන් ගොඩ ගන්න බෑ නියත මිත්‍යා දෘෂ්ටිකයව. Taman විසින් කරගත්තු පින් කියලා දෙයක් මට නෑ. දැන් අර අමනුෂ්‍යයා කියනවා මම මට කියලා පින් කරගත්ත කෙනෙක් නෙමෙයි. බලන්න කියනවා මම රෙදිපිලි, සේනාසන, ආහාර පාන ආදිය දන් දීලා නෑ. නමුත් යම් කෙනෙක් වස්ත්‍ර, සේනාසන, ආහාර පාන ආදිය දන් දීලා මට පින් දෙනවා නම් ඒ වගේ නෑයෙක් හිතවතෙක්වත් මට නෑ. මං දැන් මැරලා ගිහිල්ලා අමනුෂ්‍යෙක් කියලා ඉන්නවා. මට මනුස්ස ලෝකේ කවුරුත් පින් දෙන්නෙත් නෑ. ඒක නිසා මගේ ඇඟේ නූල් පොටකුත් නෑ. මං දුක්ඛිත ජීවිතයක් නිර්වත්ව ගත කරනවා. රජ්ජුරුව අහනවා එම්බා ප්‍රේතය, ඔබට යම්කිසි පිළිවෙලකින් අඳින්නට වස්ත්‍ර ලැබෙනවා නම් ඒ වගේ දෙයක් මට කියන්න. මං කැමතියි ඔබට උපකාර කරන්න. ඊට පස්සේ මේ ප්‍රේතයා කියනවා මේ ළඟපාතක කප්පිනක කියලා උතුම් ස්වාමින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේ ධ්‍යාන වඩනවා. හරීම සිල්වත්. කෙලෙස් දුකෙන් නිදහස් වෙලා ඉන්න රහතන් වහන්සේ නමක්. ඉඳුරන් රැකගෙන ඉන්න උත්තමයෙක්. උතුම් ශික්ෂාපදවල හොඳින් හික්මිලා ඉන්න උත්තමයෙක්. සිහිල් වෙලා ඉන්න උත්තමයෙක්. උතුම් අවබෝධයට පත් වෙලා ඉන්න උත්තමයෙක්. මොළොක් ගුණ තියෙන උත්තමයෙක්. යහපත් ලෙස ධර්මයේ දන් දෙන උත්තමයෙක්. සොඳුරු වචන ඇති උත්තමයෙක්. හදවතින් අහිංසක උත්තමයෙක්. හොඳට බණ දහම් දන්න උත්තමයෙක්. අවබෝධයෙන්ම කතාබස් කරන උත්තමයෙක්. ලෝකෙට පින් කෙතක් නිකලෙස් විහරණයෙන් යුක්ත උත්තමයෙක්.
දෙවි මිනිසුන්ගේ පූජාවන්ට සුදුසු උත්තමයෙක්. උන්වහන්සේ හරිම ශාන්තයි. කෙලෙස් දුක් රහිතයි. ආශා රහිතයි. දුකින් නිදහස් වෙලා ඉන්නවා. කෙලෙස් සුල් ඉවත් කරගෙන ඉන්නවා. උන්වහන්සේට මමත්වයක් නැහැ. උන්වහන්සේ ධර්ම මාර්ගය තුල ඍජු කෙනෙක්, අවංක කෙනෙක්. කෙලෙස් සහිත ක්‍රියාවන්ගෙන් තොර කෙනෙක්. කෙලෙස් සහගත සියලු කල්පනාවන් ඡය කළ කෙනෙක්. ත්‍රිවිද්‍යාව ලැබපු උත්තමයෙක්. නුවණින් බබලන මහා ඥානවන්ත උත්තමයෙක්. දැන් මේ රහතන් වහන්සේ ගැන වර්ණනා කරන්නේ මිනිස්සෙක්ද අමනුස්සයෙක්ද? අමනුස්සයෙක්. එහෙනම් මිනිස් ලෝකේ මිනිස්සුන්ට ගුණවතා, සිල්වතා, ප්‍රඥාවන්තයා අඳුරගන්න බැරි වුණාට නොපෙනෙන ලෝකේ දෙවියන් බඹුන් විතරක් නෙමෙයි අමනුෂ්‍යයන් යක්ෂයන් පවා දන්නවා කවුද ගුණවතා, සිල්වතා කියලා. ඒ වගේම ගුණධර්ම නැති කෙනාවත් සිල්වත් නැති කෙනාවත් නොපෙනෙන ලෝකයේ ඊටාම හොඳින් දන්නවා. මේ ප්‍රේතයා කියනවා ඒ කප්පිනක උතුමන් වහන්සේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. මිනිස්සු දැක්කත් ඒ උතුමන් වහන්සේ වඳුර ගන්න බෑ මෙච්චර ගුණධර්ම තියෙන කෙනෙක් කියලා. වජ්ජි රටේ උන්වහන්සේ ගැන කතා කරන්නේ මුනිවරයෙක් කියලයි. ලෝකයේ යක්ෂයන් භූතයන් උන්වහන්සේ ගැන කියා යන්නේ යහපත් ගතිගුණ වලින් යුක්ත කෙලෙස් රහිත උත්තමයා කියලයි. ඉතින් ඔබ ඒ කප්පිනක තෙරුන් වහන්සේට එක වස්ත්‍රයක් හරි වස්ත්‍ර යුගලයක් හරි පූජා කරන්න. මං වෙනුවෙන් පූජා කරන්න. පූජා කරලා ඔබ මට පින් දෙන්න. එතකොට ඔබට ඇස් පනා පිටම දැක ගන්න ලැබේවි ඔබ ඉදිරියේ මම නිර්වත් නොවි වස්ත්‍ර ඇතුව සුවපත් වෙලා ඉන්නවා. එතකොට රජ්ජුරුව අහනවා මනුස්සයාගෙන් ශ්‍රමණයන් වහන්සේ වැඩ ඉන්නේ කොයි පළාතේද? අපි දැන් ගිහින් උන්වහන්සේව දැක ගන්න කැමති. මට මේ සැකේ දුරු කර ගන්න ඕනේ. මේ විචිකිච්ඡාව මට දුරු කර ගන්න ඕනේ. පින්පව විශ්වාස නොකරන මේ මිත්‍යා දෘෂ්ටිය මට දුරු කර ගන්න ඕනේ. උන්වහන්සේ හම්බෙන මම යනවා. එතකොට ප්‍රේතයා කියනවා කපිනච්චනා කියන ගමේ තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ. බොහෝ දෙවියන් පිරිවරාගෙන උන්වහන්සේ ඉන්නේ. සත්‍ය යන නම් ලද උන්වහන්සේ Tamanගේ ආචාර විනයෙහි අප්‍රමාදී විහික්මෙමින් ධර්ම කතාව වදාරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙලටම තමන්ගේ ජීවිතය ගත කරමින් උන්වහන්සේ අනිත් අයටත් ඒ ධර්මය කියලා දෙන කෙනෙක්. කවුද කියන්නේ? ප්‍රේතයා කියනවා. රජ්ජුරුවෝ කියනවා එහෙනම් මං ඔබේ වචනේ අදහ ගන්නම්. මම දැන්ම ගිහින් ඒ ශ්‍රමණයන් වහන්සේට වස්ත්‍ර පූජා කරන්නම්. උන්වහන්සේ ඒ වස්ත්‍ර පිළිගත්තට පස්සේ මට ඔබව දැක ගන්න ලැබෙවිනි. ඔබ වස්ත්‍ර ඇතුව ඉන්නවා. දැන් රජුරවන්ට මේ සැකේ දුරු කරගන්න ඕනේ. පින්වල විපාක ලැබෙනවද කියන එක දැනගන්නයි ඕනේ. එතකොට ප්‍රේතයා කියනවා ලිච්ඡවි රජතුමනි. පැවිද්දන්ව දකින්න යන්න හැමනිතරම බෑ. මන භාවනා කරන උත්තමයන් වහන්සේලාව දකින්නට යන්න වෙලාවක් වෙන් කරගන්න. අවේලාවේ යන්න එපා. උන්වහන්සේ හුදකලාවේ භාවනාවෙන් වැඩ ඉන්න කෙනෙක්. එතකොට ඒ ලිච්ඡවි රජුරුව හොඳමයි කියලා පිළිතුරු දීලා තමන්ගේ සේනාව සමග පිටත් වෙලා ගියා. පිටත් වෙලා ගිහිල්ලා කල්යල් බලලා ගිහි කටයුතු නිමා කරලා හොඳට වතුර ස්නානය කරලා ආහාර පාන අනුභව කරලා රහතන් වහන්සේ මුණ ගැහෙන්න යන්න අවස්ථාවක් වෙන් කරගත්තා. ඊට පස්සේ රජුරුවන්ගේ ඇඳුම් ගබඩාවෙන් රජුරුව මොකද කළේ? රෙදි කට්ටල 8ක් තෝරගත්තා. තමන්ගේ රාජදූතයන් සමග රහතන් වහන්සේ හමුවට පිටත් වුණා. ඒ රජතුමා අර ප්‍රදේශයට ගියා. ගිහින් ශාන්ත සිත් ඇති කප්පිනක රහතන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා නැවතත් ඇවිල්ලා රුක්සෙවණක භාවනා යෝගීවයි වැඩ හිටියේ. ඊට පස්සේ ඔහු උන්වහන්සේ වෙත ගියා. සැපදුක් විහරණය ගැන ඇසුවා. ස්වාමීනි, මම විශාලා මහනුවර ලිච්ඡවි රජ කෙනෙක්. මං ගැන කවුරුත් දන්නේ අම්බසක්කර රජුරුව කියලයි. ස්වාමීනි, මේ පිළිසඟල 8 පිළිගන්න සේක්වා. මං ඔබ වහන්සේට මේවා පූජා කරන්න මගේ හිතේ යම් පැතුමක් කාරණාවක් ඉෂ්ට කරගන්නයි. ස්වාමීනි, මං කෙරෙහි අනුකම්පාවෙන් මේ වස්ත්‍ර යුගල 8 පිළිගන්න සේක්වා කියලා දැන් වස්ත්‍ර පූජා කරන්න සූදානම් වුණා. රහතන් වහන්සේ එකපාරටම වස්ත්‍ර පිළිගත්තේ නැහැ. රහතන් වහන්සේ දන්නවා දැන් මේ පුද්ගලයා කවුද කියලා. අම්බසක්කර ලිච්ඡවි රජුරුව ගැන හොඳට අහලා තියෙනවා. දැන් බලන්න මේ ශ්‍රමණයෙක් වුණාට පස්සේ කොච්චර මධ්‍යස්ත වෙන්න ඕනේද කියලා. රහතන් වහන්සේ දැන් රජුරුවන්ට සිහිය උපද්දනවා. සිහිය උපද්දන මොනවද කියන්නේ? ශ්‍රමණයන් වහන්සේලාවත් බ්‍රාහ්මණ වරුවත් ඔබතුමාගේ නිවසට වැඩම කරන්නේ නැහනේ. ඔබතුමාගේ මාලිගාව දුරින්ම දුරු කරලානේ තියෙන්නේ. ඔබේ නිවස අසලදී ඔබ බොහෝ කරදර පීඩා සිද්ධ කරලා තියෙනවනේ මේ
සිල්වතුන්ට ගුණවතුන්ට පාත්‍ර පවා පොළොවේ ගහලා තියෙනවනේ. සිවුරු පවා ඉරලා තියෙනවනේ. ඔබේ ප්‍රදේශයේදී තමයි ශ්‍රමණයන් වහන්සේලා බොහෝ දුකටපත් උනේ. ඔබ සමහර ස්වාමීන් වහන්සේලාව තල්ලු කරලා වට්ටලා තියෙනවා. ওই විදිහට ඔබ පැවිද්දන්ට ගොඩක් පීඩා කරපු කෙනෙක්නේ. ඔබ කරපු දේවල් නිසා ශ්‍රමණයන් වහන්සේලා ගොඩාක් දුකට විපතටපත් වුණා. ඉතින් ඔබ මීට පෙර තනකොළයක අගින් වෑහෙන තෙල් බිඳක තරම් දෙයක්වත් දානෙට දීලා නැහනේ. පාරතොට මුලා වෙච්ච කෙනෙකුට ඔබ හරියට පාරවත් පෙන්නපු නැති මිනිස්සෙක්. ඒ විතරක් නෙමෙයි. අන්ධ මිනිස්සෙක් සැරයටියක වාරුවෙන් යනවනම් ඔබ සැරයටියත් අරගෙන වීසි කරපු කෙනෙක්නේ. ඔබ ගැන දන්නේ එහෙම නෙමෙයි සමාජය. ඔබ අසංවර කෑදර පුද්ගලයෙක්. ඔබ මේ හදිස්සියේ දාන සිතක් පහළ කරගෙන මොනවට ආවද දන් දෙන්න? මොකද්ද මේ දානේ අරමුණ කියලා ඇහුවා. අනික රහතන් වහන්සේ නමක්නේ. දැන් මගේ බණ අහලා මෙයා තරහ වෙයිද? මට සලකන්නේ නැති වෙයිද? මට පස්සේ අභියෝග කරයිද? මට ජීවිත හානියක් කරයිද කියන එක රහතන් වහන්සේට හිතෙන්නේ නැහැ. රහතන් වහන්සේට ඕනේ කරුණාමෙත් සිත් පෙරදෙරුව මේ පුද්ගලයාව ධර්මයට ගන්න. හැබැයි ධර්මයට ගන්න ක්‍රම තියෙනවා. ධර්මයට ගන්න ක්‍රම අතර මෘදු මොලොක්ක කරුණු කිව්වහම ඇතමුන් ධර්මයට එනවා. ඇතමුන්ට ධර්මයට ගන්න සැරපොරසු විදිහට කියන්න ඕනේ. හිතට යන්න කියන්න ඕනේ. හිතට කා වදින්නම කියන්න ඕනේ. නැත්තම් ඇතමුන්ට හිතට ධර්මයේ යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අපේ මේ යුගයේ තුල ඇතම් උතුම් ස්වාමින් වහන්සේලා සැරපොරසු විදිහට තමයි මනදහම් කියලා දුන්නේ. අපේ පිරිසට අපි ගත්තොත් ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ සැරපොරසු විදිහටමයි කරුණු කිව්වේ. ඇයි? තරහකට වහිරයකටද? නෑ. මිනිස්සුන්ගේ හිතට යන්නේ නෑ නැත්තම්. අපි ගත්තොත් අනගාരിക ධර්මපාලතුමා තෝ බොල වර පල කියන වචන පාවිච්චි කරේ කුමක් නිසාද? තරහකට වෛරයකටද? නෑ. අපේ මිනිස්සුන්ගේ හිතට යන්නේ නැති නිසා. ඒක හැම දිනාටම හැබැයි හරියන්නේත් නෑ. දැන් ධර්මපාලතුමා එහෙම කරා කියලා සෝමහාඳුර එහෙම කරා කියලා මේ බණ කියන මම එහෙම කරලා හරියන්නේ නෑ. ඒක કૃතිමව ගොඩනගාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක එන්නේ ජන්මයෙන්. ඒක එන්නේ තමන්ගේ පෞරුෂයත් එක්ක. එක එක්කෙනාගේ ජන්ම ගති පෞරුෂ ලක්ෂණ ඒවා අපි අනුකරණය කරා කියලා අපිට පෞරුෂය ගන්න බෑ. අපි එක එක්කෙනාට ආවේනික පෞරුෂ ලක්ෂණ තියෙනවා. ඉතින් මේ කප්පිනක රහතන් වහන්සේත් ටිකක් සැරට තමයි රජ්ජුරුවන්ට කරුණු කිව්වේ. ඔබ තනකොළයක අග්ගිස්සෙන් බේරෙන තෙල් බිඳක තරම් දෙයක්වත් දානෙට දීලා නැහැ. පාරහපු කෙනාට පාර වරද්දපු ඔබ අන්ධයාගේ සැරයටියත් අල්ලලා වීසි කරපු ඔබ මොකද මේ හදිස්සියේ පින්කම් කරන්න කල්පනා කරන්න කියලා ඇහුවා. එතකොට රජ්ජුරුවෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියපු හැම දෙයක්ම මම පිළිගන්නවා. මං සිල්වතුන්ට ගුණවතුන් ශ්‍රමණයන්ට බ්‍රහ්මණයන්ට ගොඩාක් කරදර කළා තමයි. ගොඩාක් දුක් දුන්න තමයි. හැබැයි ස්වාමීනි මට මෙන්න මේකත් කියන්න ඕන. මං මේ හැම එකක්ම කළේ සෙල්ලමට. කවටකමට කළේ. දරුණු දුෂ්ට හිතින් කළා නෙමෙයි. මං මේ හැම එකක්ම කළේ සෙල්ලමට විනෝදයක් ලබන්න. කොහොමද විනෝදයක් ලබන මිනිස්සු කරන පව්කම්? ස්වාමීනි නමුත් මං පිළිගන්නවා ඒ හැම එකක්ම මගේ අතින් වෙච්ච වැරදි කියලා. ස්වාමීනි මං ඔබ වහන්සේට මේ පූජාව කරන්න හදිස්සිය තකහණියක්ම මේ ආවේ. එක්තරා ප්‍රේතෙක් සෙල්ලමට පව් රැස් කරලා මනුස්ස ලෝකේ ඉද්දි සෙල්ලමට පව් රැස් කරලා දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා නිර්වස්ත්‍රව ඉන්නවා ස්වාමීනි. මට ඇස් පනා පිටම දැක ගන්න පුළුවන් වුණා. හොඳ තරුණ පෙනුම ඇති පුද්ගලයෙක්. හැබැයි විලිවහ ගන්න නූල් පොටක් නැහැ. ස්වාමීනි ඊට වඩා දුකක් තව කොහෙන්ද? මොන සැප සම්පත් තිබ්බත් විලිවහ ගන්න වස්ත්‍ර නැත්තම් ඊට වඩා දුකක් තියෙනවද? ස්වාමීනි මට අන්නේ ප්‍රේතයාව දැක ගන්න ලැබුණා. ඒ ප්‍රේතයා මට මේ විස්තර පැවසුවා. මට මහා සංවේගයක් ඇති වුණා. ඒ හේතුව හින්දායි මං ඔබ වහන්සේට මේ වස්ත්‍ර දාණය දෙන්නේ. ස්වාමීනි මේ වස්ත්‍ර යුගලට පිළිගන්න සේක්වා. මේ රැස්සෙන පින ප්‍රේතයාද අනුමෝදන් වෙත්වා කියලා පැවසුවා. රහතන් වහන්සේ පවසනවා ඒකාන්තයෙන්ම දන් දීම වනාහි බුද්ධාදී සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කොට වදාළ දෙයක්. දන් දෙන්නා වූ ඔබගේ ධනය ෂය නොවන තත්ත්වයටපත් වේවා. ඔබගේ ওই වස්ත්‍ර යුගල මම පිළිගන්නම්. මේ පින් ප්‍රේතයාටද අනුමෝදන් වෙත්වා කියලා රහතන් වහන්සේ ප්‍රේතයාට පින් දුන්නා. එතකොට ලිච්ඡවි රජු වස්ත්‍ර පූජා කළ සැනින් ඇස්පනා පිට ප්‍රේතයා පෙනී හිටියා.
දැන් කලින් හිටියේ නිරුවතින්. දැන් ලස්සන්ට බබලමින් වස්ත්‍ර සහිතව ප්‍රේතයා රජුරු ඉදිරියේ පහළ වෙලා ඉන්නවා. එතකොට ඔහු අර ප්‍රේතයාව දැක්කා. උදාර සැප සම්පත් වලින් යුක්තව සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ලස්සන්ට වස්ත්‍ර ඇඳලා අලංකාර වෙලා ඉන්නවා. ඒ වගේම සැරසුණු පිරිවර සේනාව මැද ආජානීය අශ්වයෙකුගේ පිටේ නැගලා ඉන්නවා. මහා සැප සම්පත් ලබලා රහතන් වහන්සේට කරපු පින. දැන් බලන්න පින් අනුමෝදන් කරද්දී පින් වාක්‍යයක් කියනවනේ. මොකද පින් වාක්‍යය? යතා වාරි වහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම්. ඊළඟ වචනේ මොකද්ද? මොකද්ද? පේතානං උපකප්පති. අපි එනමෙන් පින් දෙද්දී මිය පරලෝකීය හැම දිනාටම මේ පින යන්නේ නැහැ. හැම දිනාටම පින් ගන්නත් බෑ. අපේ ඥාතියෙක් යම් හේකින් මිය පරලෝ ගිහිල්ලා പ്രേත ලෝකේ ඉන්නවනම් අන්න ඒ කෙනාට මේ පින යනවා. එහෙම නැත්නම් මේ පින අනුමෝදන් වෙනවා කියන එක එහෙම වෙන්නේ නැහැ. පේතානං උපකප්පති කියලා පින දෙන්නේ. හොඳට මතක තියාගන්න. උස් තැනක ඉඳලා පහළ තැනකට වතුර වැක්කරන්නේ යම්සේද? තේරෙනවද? උස් තැන් වල ඉඳලා දියඇලි ගලාගෙන කුඩා ජලාශ වැව් පොකුණු පුරවමින් මහා ගංගාව දක්වා පැතිරෙනවා. මහා ගංගාවන් වලට ආපු ජලය සාගරය දක්වාම ගලාගෙන යනවා. පින් දෙනකොට පැන් වැඩීමක් කරනවනේ. පින් දෙනකොට පැන් වඩන්නේ කොහොමද? පැන් කෙන්ඩිය තියෙනවා. හිස් වාජනේ තියෙනවා. පිරිච්ච තැනින් අඩු තැනට හිස් තැනට තමයි පැන් වඩන්නේ. එතකොට පිරිච්ච වාජනය කියලා කිව්වේ පිනෙන් බර වෙලා ඉන්න ඔබේ මානසික පින, මානසික ශක්තිය. ඔබ පිනෙන් බර වෙලා ඉන්නවා. හිස් වාජනය කියලා කිව්වේ ඔබේ පරලොව ඉන්න ඥාතීන්. පිනෙන් පිරිච්ච ඔබ මානසිකව රැස් කරපු පින ඥාතීන්ට අනුමෝදන් කරනවා. එතකොට මොකද වෙන්නේ? පිරීලා ඉතිරලා යනවා. හරියට ඔබ පැන් වඩද්දි වාජනයේ තියෙන වතුර ටික පිරීලා ඉතිරලා ගියා වගේ. අනික පැන් වඩද්දි පිරීලා ඉතිරලා යන්න පැන් වඩනවනේ. බාගෙට පැන් වඩන්නේ නැහනේ. අන්න ඒ වගේ පින්නතුනි. ඔබ මෙලවදී ඥාතීන්ට දෙන පින, ඥාතීන් පින් ලබාගත හැකි ස්ථානයක ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අනුමෝදන් වෙනවමයි. මේ ජීවිතේ නෑ ඥාතීන් විතරක් නෙමෙයි. සාංශාරිකව අපෙන් පින් ගන්න පුළුවන් ඥාතීන් ලක්ෂ ගණන් ඇති. හරි? ලක්ෂ ගණන් ඥාතීන් නැති, පින් නැති. එතකොට පින් දෙනකොට මේ ජීවිතේ ඥාතීන්ට වේවා, සාංශාරික ඥාතීන්ට වේවා කියලා පින් දෙන්න ඒක ඔබ කරන ලොකු යුතුයකමක් සහ සත්පුරුෂකමක්. ඒ රජතුමා ඒ ප්‍රේතයව දැකලා පුදුමෙන් පත් වුණා. පුදුම විදිහට සතුටු වුණා. තුටු පහට වුණා. සුන්දර ස්වරූප ඇති ඒ කර්මයේ විපාක දැක්කා. මෙලවදීම Tamanගේ ඇස්වලින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. එහෙනම් පින්වල සැප විපාක තියෙනවා කියලා. ඒ රජතුමා ඔහු ළඟට ගිහින් මෙහෙම කිව්වා. මං ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. දැන් ඉතින් මට දෙන්න බැරි කිසි දෙයක් නැහැ. යක්ෂය, නුඹ මට මේ කලේ මහා උපකාරයක්. තුවංච මේ යක්ක බහූපකාරෝති කියලා පාලියෙන් තියෙනවා. යක්ෂය, ඔබ මට කලේ බොහෝ ලොකු උපකාරයක්. ප්‍රේතයා කියනවා ලිච්ඡවි රජතුමනි, ඔබේ මගේ මුණ ගැහිම සිද්ධ වුණේ එකම එක පුද්ගලයෙක් නිසා. ඒ තමයි අර උලහින්දව පුරුෂයා නිසා. රජතුමනි, මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඒ උලහින්දවපු පුරුෂයාව නිදහස් කරන්න කියලායි මං කියන්නේ. දැක්කද? ප්‍රේතයා කාරණේට ආව ගන්නට. ඇයි? ඒ උලහින්දව පුරුෂයා කවුද? රජුරුවන්ගේ ඥාතියෙක්. යක්ෂය. රජතුමා කියනවා යක්ෂය, මං යන ගමනට ඔබ ශක්තියක් වෙන්න. ඔබ තමයි දැන් මට ඉන්න ලොකුම නෑයා. ඔබ තමයි මට තියෙන පිහිට. ඔබ මගේ හොඳම මිත්‍රයා. ඔබ මට ඉෂ්ඨකාමී දෙවියා බවට පත් වෙන්න. මං ඔබට මේ ඇඳිලි බැඳගෙනයි කියන්නේ. මං ආයෙමත් ඔබ ඇසුරු කරන්න කැමතියි කියලා රජුරෝ කිව්වා. ඇයි රජුරවන්ට දැන් පිනට පාර කපලා දුන්නනේ අමනුෂ්‍යයා. දැන් රජුරෝ කැමති අමනුෂ්‍යයාව ඉෂ්ඨකාමී දෙවියා බවට පත් කරගන්න. අනිත් එක තමයි පිනතර මේ ඉෂ්ඨකාමී දෙවියා කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියෙක්ම නෙමෙයි. ඇතැම් අයට ඉෂ්ඨකාමී දේවතාව බවට පත් වෙන්නේ මිය පරලෝකීය ඥාතීන්. ඒ නෑයා අමනුෂ්‍යයෙක් වෙන්නත් පුළුවන්. මලයක්ෂයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඇතැම් යක්ෂයෝ ඉන්නවා තමන්ගේ ඥාතීන්ට යහපත සැපත පිණිස පිහිට වෙනවා. හැමදෙනාම නෙමෙයි, ඇතැම් අය. ඇතැම් අයට ඉෂ්ඨකාමී දෙවියන් බවට පත් වෙන්නේ දෙව්ලොව වෙන දෙවියන්වත් අමනුෂ්‍ය ලෝකේ ඉන්න අමනුෂ්‍යයන්වත් නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ ඉන්න මිනිස්සු.
අපේ ඉෂ්ඨකාමී දෙවිවරු කවුද? ඇතැම් අයට ඉෂ්ඨකාමී දෙවියන් බවට පත් වෙන තමන්ගේම අම්මා තාත්තා, තමන්ගේම ගුරුවරු, තමන්ගේම රැකියා ආයතනයේ ප්‍රධානීන්. ඇතැම් ආයතනවල ප්‍රධානීන් ඉෂ්ඨකාමී දෙවිවරු වගේ සේවකයන්ට සේවිකාවන්ට පිහිට වෙනවා. එතකොට කියන්නේ අපේ බොස් දෙවි කෙනෙක් වගේ, අපේ මැඩම් දෙවි කෙනෙක් වගේ, අපේ අම්මයි තාත්තා දෙවි කෙනෙකුයි දේවතාවියකුයි වගේ. ඒකයි අපි මෙහෙම සැප විඳින්න කියලා ඇතැම් දරුවෝ කියනවා. ඇතැම් අම්මලා තාත්තලා කියනවා අපේ දරුවෝ අපිට දෙවිවරු වගේ. අපේ දරුවෝ නිසායි අපි මෙහෙම සැප විඳලා ඉන්නේ. දැක්කද? එහෙනම් මේ ඉෂ්ඨකාමී දෙවියා කියලා කියන්නේ දිවි ලෝකේ ඉන්න දෙවියෙක් කියන එකම නෙමෙයි. තමන්ගේ ජීවිතේ යහපත් පැතුම් ඉෂ්ට කරගෙන තමන්ට සැප සනිබෙර ජීවත් වෙන්න යම් කෙනෙකු උදව්පකාර කරනවා නම් ආන් එවැනි පිරිස ඉෂ්ඨකාමී දෙවියන් බවට පත් වෙනවා. ප්‍රේතයා කියනවා මං ඔබට මෙහෙම කියන්නම්. මං ඔබව නැවත නැවතත් මුණ ගැහෙන්න කැමතියි. හැබැයි ඔබ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. නොමග යන්න බෑ. නරක පාපී දේවල් කරන්න බෑ. එහෙම වුණොත් ඔබට මාව දැක ගන්නට ලැබෙන එකක් නෑ. ඔබ ඒ වගේම ධර්ම ගෞරවයෙන් යුක්තව බණ අහන්න ඕනේ. බණ අහන්න ඕනේ අවබෝධ කරගන්නවා කියන අදහසින්මයි. නිතර නිතර දන් දෙන්න ඕනේ. අසරණයන්ට උදව්පකාර කරන්න ඕනේ. ශ්‍රමණක් බ්‍රහ්මණයින්ට පෙන්තාලියක් වගේ ඔබ හිටියොත් ඔබට මාව නිතර දැක ගන්නට ලැබේවි. රජතුමනි, ඔබ දැකලා මං කතාබස් කරනවා. ඒ නිසා ඉක්මනින්ම මේ පුරුෂයාව හුලෙන්ම අත්මුදවන්න. ඔබයි මමයි මුණ ගැහුණේ මේ පුරුෂයා හුල මත ඉඳෝපු නිසා. ඔහු මගේ සසරේ නෑයෙක්. මං කැමතියි ඔබ මේ පුරුෂයාව හුලෙන් නිදහස් කරනවා නම්. ඊට පස්සේ රජ්ජුරුවෝ ප්‍රේතයාට කිව්වා හරි. මම මේ පුද්ගලයාව හුලෙන් නිදහස් කරන්නම්. ඊට පස්සේ රජ්ජුරුවෝ රාජ සභාවට ගියා. රාජ සභාවට ගිහිල්ලා අමාත්‍ය පිරිස අමතලා කියනවා බවත්නි, නුඹලා මං කියන දෙයට ඇහුම්කන් දෙන්න. උලමත ඉඳවපු පුරුෂයා දැන් උලමත ඉඳවල දවස් 20ක් ගත වෙනවා. ඔහු ජීවත් වෙන්නෙත් නෑ, මැරිලත් නෑ. ජීවත් වෙන්නෙත් නෑ, මැරිලත් නෑ. ඔහු පුදුම දුකක් විඳින්නේ. මං ඔබෙන් ඉල්ලීමක් කරනවා මේ උලමත ඉඳවපු පුරුෂයාව නිදහස් කරන්න කියලා. ඊට පස්සේ රාජ සභාවේ ඉන්න අමාත්‍යවරු කියනවා රජතුමනි, ඔබතුමා කියනවා නම් උලමත ඉඳවපු පුරුෂයාව නිදහස් කරන්න කියලා. අපි ඔබතුමාට විරුද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා කැමති තීරණයක් ගන්න කියලා අර හුලමත ඉඳවපු පුරුෂයාව රජ්ජුරුවෝ නිදහස් කළා. රජතුමා ඒ ප්‍රදේශයට ගිහිල්ලා හුලමත හිටි පුරුෂයාව වහාම නිදහස් කරලා ඔහු ළඟට වෛද්‍යවරු යවුවා. ඒ දැන් මාරාන්තික දුකටපත් වෙලා අනින්නේ. ඔහු සුවපත් කරන්න කියලා වෛද්‍යවරුන්ට නියම කළා. රජ්ජුරුවන්ට මේ කාරණය ගැන දැනගන්න ඕන වුණා. ඉතින් ඔහුත් සමග කල්යල් බලලා කප්පිනක තෙරුන් වහන්සේ බැහැ දකින්න ගියා. දන් පෙන් පූජා කරගත්තා. උන්වහන්සේ ඉදිරියේම මේ කාරණේ විමසන්න වුණා. රජ්ජුරුව අහනවා, හුලමත ඉඳවපු පුරුෂයා දරුණු වැඩ කරපු කෙනෙක්, දඬුවම් ලැබපු කෙනෙක්, නරක නපුරු කෙනෙක් වුණාට මොහොත මොකක් හරි සසරේ පිනක් තිබ්බා. ඒකයි අමනුෂ්‍යයා පෙනී හිටියේ පිහිට වෙන්න. ඔබ ජීවිතයේ මරණය අතර තත්පර ගානක වෙනසක හිටියේ. ස්වාමීනි, රහතන් වහන්සේට කියනවා රජුරුව, ස්වාමීනි, මේ හුලමත ඉඳපු පුරුෂයාගේ ජීවිතේ දැන් නැති වේද කියන මට්ටමේ තිබ්බේ. නමුත් ඔහුගේ ජීවිතේ මොකද්ද පෝරුවේ පිනකට බේරුණා. මන් දැන් ගිහිල්ලා ඔහුව නිදහස් කළා. ස්වාමිනී, මං ඔහුව නිදහස් කළේ අර ප්‍රේතයාගේ කීමහලයි. ස්වාමීනී, මන් දැනගන්න කැමති ප්‍රේතයා යම්කිසි දෙයක් මට පවසලා මම ඒ හුලමත ඉඳෝ පුරුෂයා නිදහස් කළා නම් ඒ හුලමත ඉඳෝ පුරුෂයා කරපු වවුකම් වලින් ඔහුට අත්මිදිලා සුගතිගාමී වෙන්න තියෙනවා නම්, නිරයෙන් නිදහස් වෙන්න තියෙනවා නම් මං ඒ වගේ ධර්මයක් ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි කියලා කිව්වා. ඊට පස්සේ කියනවා, ස්වාමීනි, ඒ වගේ දෙයක් තියෙනවා මට කියන්න. මං කැමතියි ඔහුව ධර්මයට ගන්න. යම් හේකින් ඔහු අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, දිවාරය දෙකේ මනාකොට ධර්මයේ හැසිරෙනවා නම්, අපාදුකින් නිදහස් වෙනවා නම් මං ඒ වගේ ධර්මයක් කියලා දෙන්නම් කියලා රහතන් වහන්සේ පැවසුවා. රජුරෝ කියන, ස්වාමීනි,
ඒ අමනුෂ්‍යයා ගැන මං අහපු කාරණාව දැනගත්තා. දැන් මටත් ඔබ වහන්සේ අනුකම්පා කරන්න. මටත් පින් නැති මිනිස්සෙක්. මං පින්පව් විශ්වාස නොකරපු කෙනෙක්. මං හරියට සිල්වතුන් ගුණවතුන්ට නින්දා පහස කරපු කෙනෙක්. ඒක නිසා මාවත් අපාය නිදහස් වෙන විදිහ ධර්මයක් ඔබ වහන්සේ කියලා දෙන්න කියලා කිව්වා. රහතන් වහන්සේ පවසනවා එහෙනම් ඔබ දෙදෙනාම පහන් සිතින් යුක්තව බුදුන් සරණ යන්න ඕනේ. ධර්මයේ සරණ යන්න ඕනේ. ආර්ය සංඝයා සරණ යන්න ඕනේ. එක සිල්පදයකට හානි නොවන විදිහට හොඳට පන්සිල් ටික රැක ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. චීවරම් පිණ්ඩ පාතංච පච්චයන් සයනාසනං අන්නම් පානං කාදනීයං වත්ත සේනාසනානිච. සිවුරු පිණ්ඩපාත ගිලම්පස සේනාසන දන්පැන් ආදිය වස්ත්‍ර ඇඳපුටු ආදිය ඔබ මේවා ඍජු සිත් ඇති ආර්ය සංඝයාට පහන් සිතින් යුක්තව පූජා කරගන්න ඕනේ. සිල්වත් විතරාගී බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාව ආහාර පාන ආදීන් සන්තරපණය කරන්න ඕනේ. ඒක ඔබට හැමදාම පින් රැස්වෙන දෙයක්. මේ විදිහට අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න ඕනේ. දිවා රැ දෙකේම මනාකොට ධර්මයේ හැසිරෙන්න ඕනේ. එතකොට ඒ තැනැත්තා නිරේ දුකින් නිදහස් වෙයි. හැබැයි නිවන් දකින්නකම් කරපු අකුසල කර්මවල විපාක විටින් විට පස්සෙන් ඇවිල්ලා විඳවන්නට සිද්ධ වෙනවා. රහතන් වහන්සේ ඒකත් පවසනවා. කෙලෙස් නැත්තරම දුරු කරොත් තමයි, ඒ කියන්නේ කෙලෙස් දුරින්ම දුරු කළොත් තමයි සියලු දුකින් අත් මිදෙන්නේ. එහෙම නැත්නම් උපදින ජීවිතවල Taman රැස් කරපු කර්ම විටින් විට Tamanට විඳවන්නට සිද්ධ වෙනවා. රජ්ජුරුවෝ කියනවා ස්වාමීනි අජ්ජේව බුද්ධං සරණං උපේමි ධම්මංච සංඝංච පසන්න චිත්තෝ. මං අද ඉඳලා බුදුන් සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ආර්ය සංඝයා සරණ යනවා. මං අද ඉඳලා සිල්වතෙක් බවට පත් වෙනවා කියලා රජුරු හරි අවංක මිනිස්සෙක්. තෙරුවන් සරණ ගියා. සීලය අදිෂ්ඨාන කරගත්තා. සිල්වතුන් ගුණවතුන් හොයා සිවුරු පූජා කළා. දානි පූජා කළා. ගිලන්පස පූජා කළා. විහාර සෙනසුන් පූජා කළා. දන්පැන් ආදී ඇඳපුටු වස්ත්‍ර සේනාසන කියන මේවා සිල්වතුන් ගුණවතුන් හොයා පූජා කළා. සිල්වත් විතරාගී බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා හෙව්වා. බුද්ධානුශාසනාවෙන් යුක්තව කටයුතු කළ උන්වහන්සේලාගෙන් බණ ඇහුවා. රජ්ජුරුවෝ ගුණවතෙක් බවට පත් වුණා. ওই විදිහට අම්බසක්කර ලෙච්චවි රජතුමා විශාලා මහනුවර එක්තරා උපාසකයෙක් බවට පත් වුණා. කලින් උපාසකයේද නෑ, මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ශ්‍රද්ධාවන්තයෙක් වුණා. භික්ෂූන්ට මොලොක් සිතින් උපකාර කරන කෙනෙක් වුණා. සංඝයාට යහපත් අදහසින් උපස්ථාන කරන තැනැත්තෙක් වුණා. හුල මත හිටවපු කෙනා සනීප වුණා. නිදහසේ යන්නේන කෙනෙක් වුණා. අර කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟ ඇවිල්ලා ඒ පුද්ගලයා මහාන වුණා. දැන් මහාන වෙලා භාවනා කරනවා. මොකද උනේ අන්තිමට? හුල මත ඉඳවලා පව්කම් කරලා නිරේ යන්න හිටපු මිනිස්සයා කප්පිනක ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙලා සීල සමාධි ප්‍රඥා වඩලා රහත් වුණා. හිතා ගන්න බැරි විස්තරයක්. නිරේ යන්න හිටපු මිනිස්සයා මිත්‍යා දෘෂ්ටික මිනිස්සයා රාජ උදහසට ලක්වෙච්ච මිනිස්සයා මහාන වෙලා ගුණපුරලා රහත් වුණා. එතකොට අර මිත්‍යා දෘෂ්ටික රජ්ජුරුවෝ ඒ උතුම් ස්වාමීන් වහන්සේගේ බණ අහලා උතුම් සෝවාන් මාර්ග ඵලයට පත් වුණා කියලා මේ දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා. කල්පනා කරලා බලන්න පින්වතුනි, අපේ ජීවිතවල කොතෙකුත් අඩුපාඩු නැද්ද? තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අඩුපාඩු තියෙනවා කියලා කෙනෙක් තමන්ගේ අඩුපාඩු හඳුනාගත්තේ නැත්නම් ඔහුට තව තවත් සිද්ධ වෙන අඩුපාඩුමයි. අඩුපාඩු තියෙන කෙනා තමන්ට අඩුපාඩු තියෙනවා, මට වරදිනවා, මට පව් රැස් වෙනවා, මට අකුසල් සිද්ධ වෙනවා කියලා අවබෝධ කරගෙන තමන්ව තමන් හරි හැටි අවබෝධ කරගත්තොත් අන්න එහෙම කෙනෙකුට නම් පිරිසිදු ජීවිතයක් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් දේශනා කරනවා වැරදි කරන දෙන්නෙක් ඉන්න, වැරදි කරන දෙන්නගෙන් එක්කෙනෙක් පහත්, එක්කෙනෙක් උතුම් කියනවා. වැරදි කරන දෙන්නගෙන් පහත් කෙනා තමයි කියනවා තමන් වැරදි කරනවා කියලා තමන් පිළිගන්නේ. වැරදි කරන දෙන්නගෙන් තවත් කෙනෙක් ඉන්නවා. ඔහු වැරදි කරනවා, තමන් වැරදි කරනවා කියලා තමන් පිළිගන්නවා. ආන් ඒ කෙනා වැරදි කරන දෙන්නගෙන් උතුම් කියනවා. වැරදි කරන අයගෙන් පවා උතුම් පහත් කියන දෙන්නෙක් ඉන්නවා නම් හොඳ කරන අය ගැන කවර කතාවද? ඒක නිසා අකුසල් වලින් අත් මිදී කුසල් දියුණු කොට පව්කම් වලින් බැහැර වෙලා පිනට යොමුව තෙරුවන් පිහිට කරගෙන සීලය ආරක්ෂා කරගෙන
නැවත නැවතත් මෙවැනි දහම් ශ්‍රවණය කොට අසරණයන්ට නිතර නිතර උපකාර කරමින් මව්පියන්ට සලකමින් ගුරුවරුන්ට පුදමින් සත්කාර කරමින් ඔබ හැමටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කොට සීල සමාධි ප්‍රඥා ආදී ප්‍රතිපත්ති පූර්ණය කොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටම මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කොටලත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ උපකාර වෙත්වා කියලා අපි ආශිර්වාද කොට සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝරත්නයටත් අපි හැම දෙනාගේම දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටමත් මේ පින් අත්පත් වෙත්වා. හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන්ට නාලිකා ප්‍රධාන මහත්මීන්ට සියලුම සේවක පිරිවරට මේ පින් අත්පත් වෙත්වා. ලෝකේ පුරා හිරු ගුවන්විදුලිය තුලින් සද්ධර්මය ශ්‍රවණය කරපු බෞද්ධ සෑම සිළු දෙනාටම මෙම උදාාරතර ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලය මෙලව පරලොව දෙලව ජීවිත වාසනාවන්තව ගතකොට සංසාර දුකින් නිදහස් වන්නටද පාරමී ධර්මයක්ම වෙත්වා කියලා සෙත් පතනවා. දෙවියන්ට පින් දෙමු. මාත් සමගම කියමු. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. අද ඉරිදා හිරු සදහම් උදැසන ධර්මදේශකයාණන් වහන්සේ වරකපුල හැලගල දම්වූ විට අමරාවතිය සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කැලණිය අජිත ස්වාමීන් වහන්සේ